ආයිබෝන් ද සයින්ස් ක්ලාස් YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වන මාතෘකාව තමයි 8 ශ්‍රේණිය විද්‍යාව කියන 8 ශ්‍රේණියේ එන පස්වෙනි පාඩම. ඒ කියන්නේ ධ්වනිය කියන පාඩම තමයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එවනම් අපි පාඩමට යමු. පාඩමට යන්න කලින් අපගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා ආරාධනා කරනවා. හරි. ධ්වනිය කියන පාඩම ගත්තොත් එහෙම ධ්වනිය. ධ්වනියක් කියන්නේ මොකක්ද සාමාන්‍යයෙන්? අපි එදිනදා ජීවිතයේදී විවිධ ශබ්ද අපිට ඇහෙනවනේ. විවිධ ශබ්ද එතකොට කුරුල්ලුන්ගේ ශබ්ද දැන් වුණත් අපිට ඇහෙනවා. කුරුල්ලුන්ගේ ශබ්ද ඇහෙන්න පුළුවන්. ඊට පස්සේ වාහන ගමන් කරන ශබ්ද, ඊට පස්සේ සංගීත භාණ්ඩවල ශබ්ද, ඒ වගේ විවිධ වර්ගයේ වූ ශබ්ද අපිට එදිනදා ඇසෙනවා. ඔන්න අපිට එදිනදා ඇසෙන විවිධ ශබ්ද අපිට කියන්න පුළුවන් ධ්වනියක් කියලා. ධ්වනි ප්‍රභවයක් කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට බලන්න ඕන. ධ්වනි ප්‍රභවයක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම ධ්වනිය එහෙමත් නැත්නම් ශබ්දය නිෂ්පාදනය එහෙමත් නැත්නම් නිපදවන උපකරණයක් අපිට කියන්න පුළුවන් ධ්වනි ප්‍රභවයක් විදිහට. ධ්වනිය නිපදවන උපකරණයක්. එහෙමත් නැත්නම් ශබ්දය නිපදවන උපකරණයක් අපිට කියන්න පුළුවන් මොකක් විදිහටද? ධ්වනි ප්‍රභවයක් විදිහට. අපි ධ්වනි ප්‍රභව ගත්තොත් එහෙම ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන් අපිට ධ්වනි ප්‍රභව. ඒ ධ්වනි ප්‍රභව අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් ටික තමයි පළවෙනි එක පටල කම්පණයෙන් හඬ නිපදවන ධ්වනි ප්‍රභව විදිහට බෙදන්න පුළුවන්. ඊට පස්සේ වාල් කඳක් කම්පණයෙන් හඬ උපදවන ධ්වනි ප්‍රභව විදිහට බෙදන්න පුළුවන්. ඊට පස්සේ තන්තු කම්පණයෙන් හඬ නිපදවන ධ්වනි ප්‍රභව විදිහට අපිට බෙදන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් අපේ එදිනදා ජීවත් වෙද්දී අපේ පරිසරයේ ඇහෙන ශබ්ද ගත්තොත් එහෙම අපිට දැන් උනත් ඇහෙනවා ඒ කුරුල්ලොන්ගේ ශබ්දය, ඒ වගේ විවිධ ශබ්ද ඇහෙනවා. අපිට මේ ඇහෙන ශබ්ද අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ස්වභාවික ශබ්ද. මොකද්ද බලමු අපි මේ ස්වභාවික ශබ්දයක් කියලා කියන්නේ. අපිට ස්වභාවිකවම ඇහෙන ශබ්දයක් තමයි අපි ස්වභාවික ශබ්දයක් කියලා කියන්නේ. දෙවෙනි ආකාරය තමයි කෘත්‍රිම ශබ්ද. මොකද්ද කෘත්‍රිම ශබ්දයක් කියන්නේ කියලා අපි ඊළඟට බලමු. හරි. ඒතර අපි අපේ අවට වටපිටාව ඇසෙන ශබ්ද ගත්තොත් එහෙනම් අපිට ස්වභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද විදියට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒත් ස්වභාවික ශබ්දයක් ගත්තොත් ඔය කුරුල්ලෙන්ගේ හඬ, බළලෙක්, පූසෙක් මේ වගේ කට්ටියගේ ස්වභාවික කට්ටිය විසින් ඉපදවන හඬ තමයි අපි කියන්නේ මොකද? ස්වභාවික හඬ කියලා. කෘත්‍රිම හඬක් ගත්තොත් එහෙම ඔය කර්මාන්ත ශාලාවලදී, වාහනවලදී, ගොඩනැගිලි ද්‍රව්‍ය ඉදි කරද්දී වගේ ඇහෙන ශබ්ද තමයි අපි කියන්නේ මොනවද? කෘත්‍රිම ශබ්ද කියලා. ඔයගොල්ලෝ වැඩියෙන් ආස ස්වභාවික ශබ්ද අහන්නද කෘත්‍රිම ශබ්ද අහන්නද? මම නම් ස්වභාවික ශබ්ද අහන්න. දැන් ස්වභාවික ශබ්දයක් අපිට අහගෙන ඉන්න පුළුවන් වුණාට කෘත්‍රිම ශබ්ද ඇත්තටම අපේ කනට අපහසුයි. එතකොට කෘත්‍රිම ශබ්දයක් වුණත් ස්වභාවික ශබ්දයක් වුණත් ඔය කියන ශබ්ද දෙකම ඇති වෙන්නේ එක්ක දණ්ඩක් එහෙමත් නැත්නම් පටලයක් එහෙමත් නැත්නම් වායු කඳක් වගේ දෙයක් කම්පණය වීම මගින් තමයි ඔය කියන ශබ්ද ඇති වෙන්නේ. හරි. දැන් අපි ශබ්ද ගැන කතා කරානේ. ශබ්ද ආකාර දෙකක් තියෙනවා. ශබ්ද අපිට අහන්න පහසු මොනවද? ඒ වගේ විදිහට අපි දේවල් කතා කරා. දැන් අපි බලමු මේ ඇතිවන ශබ්ද අපි කොහොමද මනින්නේ? ශබ්ද මනින්න. අපි ශබ්දයක් සාමාන්‍යයෙන් මැනගන්න කම්පන සංඛ්‍යාතය කියන එක පාවිච්චි කරනවා. කම්පන සංඛ්‍යාතය කියලා කියන්නේ ධ්වනි ප්‍රභවයක ඒකක කාලයක් තුළදී හටගන්න කම්පන වාර ගන්න. ධ්වනි ප්‍රභවයක ඒකක කාලයක් තුළදී කොච්චර කම්පන සිද්ධ වුණාද කියන එක තමයි මේ කම්පන සංඛ්‍යාතය කියන එකෙන් අපි මනින්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමුකෝ ඒක කාලයක් කියන එක ගත්තොත් එහෙම තප්පරයක් තුළ කියලා. තප්පරයක් තුළදී ධ්වනි ප්‍රභවයේ කම්පන වාර 10ක් සිද්ධ වෙනවා. එහෙනම් අපි කියනවා ධ්වනි ප්‍රභවයේ කම්පන සංඛ්‍යාතය කියලා අපිට ඒක කියන්න පුළුවන්. ඒකට කම්පන සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? ධ්වනි ප්‍රභවයක ඒකක කාලයක් තුල. ඒ කියන්නේ එක කාලයක් තුල කොච්චර කම්පන ගානක් සිද්ධ වෙනවද කියන එක තමයි අපි කියන්නේ මොකක් විදිහටද? ධ්වනි කම්පන සංඛ්‍යාතයේ විදිහට. සාමාන්‍යයෙන් කම්පන සංඛ්‍යාතයේ මයින අන්තර්ජාතික ඒකකය වෙන්නේ හර්ට්ස්. හර්ට්ස් කියන එකෙන් අපිට පුළුවන් මේ කම්පන සංඛ්‍යාතය මැන ගැනීමට. යම්කිසි වස්තුවක තප්පරයකට කම්පන 50ක් ඇති වෙනවා කියලා කිව්වොත් එහෙම අපිට ඒ වස්තුවේ සංඛ්‍යාතය හර්ට්ස් 50යි කියන්න පුළුවන්. අපිට උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම තප්පර 3කදී කම්පන 150ක් සිද්ධ වෙනවා. එහෙනම් තප්පරයකදී කම්පන කීයද? 50යි. ඒක අපිට කියන්න පුළුවන් හර්ට්ස් 50යි කියලා. එතකොට තප්පරයක් තුලදී කම්පන කීයක් සිද්ධ වෙනවද කියන තමයි කම්පන සංඛ්‍යාතය කියලා කියන්නේ. කියන්නේ ඒක කාලයක් තුලදී කම්පන කීයක් සිද්ධ වෙනවද කියන එක. ඒතර ඒක අපිට මනින්න පුළුවන් මොකක් මගින්ද? හර්ට්ස් කියන අන්තර්ජාතික ඒකකය මගින්. හරි.
අපි සරසුලක් ගැන කතා කරමු. ඊළඟට සරසුලක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේන්න තියෙන රූපයක් සරසුලක් කියලා. සාමාන්‍යයෙන් ඔය ධ්වනිය සම්බන්ධ පරීක්ෂණ වලට තමයි අපි සරසුල් පාවිච්චි කරන්නේ. සරසුලක් අරගෙන ඉවරලා මෙහෙම අපි ගහලා ඉවරලා මොකක් හරි දෙයකම ගහලා ඉවරලා මොක කනට අරගෙන ශ්‍රවණය කරොත් එහෙම අපට සරසුලෙන් හඬ නිකුත් වෙනවා. ඔන්නේ සරසුලක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට විද්‍යාගාරයකදී දිග සරසුල් තියෙනවා කොට සරසුල් තියෙනවා. සරසුල් කට්ටලයක් අපිට විද්‍යාගාරي දැක බලාගෙන ඉීමේ හැකියාව තියෙනවා. ඒතර ඔය සරසුල් කට්ටලේ දිගින් වැඩිම සරසුලට තියෙන්නේ අඩුම සංඛ්‍යාතය. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හිතන්නකෝ මෙන්න මේ වගේ එකක් අරගෙන මේ දිග වැඩි කරලා එහෙම අතෑරියොත් එහෙම මේක මෙහෙම කම්පණය වෙනවා. හැබැයි මේක දිග අඩු කරලා හම් කරොත් එහෙම ඉක්මනට මෙහෙම තප්පරයකදී වැඩි කම්පන ගානක් සිද්ධ වෙනවා. ඒතර අපිට කියන්න සරසුලත් ඔය වගේමයි දිගින් වැඩිම සරසුලට තියෙන අඩුම සංඛ්‍යාතය ඊට පස්සේ ක්‍රමයෙන් දිග අඩු වෙත්ම සරසුලේ සංඛ්‍යාතය වැඩි වෙනවා. දිග වැඩිම එකේ සංඛ්‍යාතය අඩුයි. දැන් මේකුණත් මෙහෙම කරපුවාම මෙහෙම තමයි කම්පණය වෙන්නේ. හැබැයි මේක අපි මඟකින් අල්ලගෙන මෙහෙම කරොත් එහෙම මෙහෙම ඉක්මනට කම්පන වෙනවා. ඒතර මතක තියාගන්න දිග වැඩිම සරසුලට තියෙන අඩුම සංඛ්‍යාතය දිග අඩුම සරසුලට වැඩිම සංඛ්‍යාතයක් තියෙනවා ක්‍රමයෙන් අඩු වෙනවා. සෑම සංගීත භාණ්ඩයකම සංඛ්‍යාතය නම් රාශිය වෙනස් කිරීමට උපක්‍රම යොදා තිනවා. ඒක සාමාන්‍ය සංගීත භාණ්ඩ ගත්තොත් එහෙම සංගීත භාණ්ඩයේ හඬ වෙනස් කරනවා කියලා කියන්නේ ඒකේ සංඛ්‍යාතය වෙනස් කරන තමයි ගොඩක් වෙලාවට උපක්‍රම යොදාගෙන තියෙන්නේ. සංඛ්‍යාතය වෙනස් කිරීමෙන් සංගීතයේ ස්වර 7 නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපි බලමු සංගීත භාණ්ඩ ආකාර 3ක් අපිට කතා කරන්න තියෙනවා. පටල කම්පණයෙන් හඬ උපදින සංගීත භාණ්ඩ ගැන මුලින්ම බලමු. පටල කම්පණයෙන් හඬ උපදින සංගීත භාණ්ඩයක් ඕනනම් අපිට ගෙදර උනත් හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පොඩි කාලේ හදලත් ඇති බැලුන් එකක් පුම්බලා බැලුන් එක පිපුරුනහම අපි බැලුන් එක කෝප්පයක් අරගෙන ඉවරලා බැලුන් එකේ කටට දාලා ඉවරලා මෙහෙම ඇදලා ශබ්දයක් නිපදව ගන්නවා. ඒකට ඕක ඇත්තටම පටල කම්පණයෙන් හඬ නිපදවන්න පුළුවන් සරලතම සංගීත භාණ්ඩයක් විදිහට අපිට කියන්න පුළුවන්. ඒකට ඔය අපි බැලුන් එකක් අරගෙන බැලුන් එක පිපුරුනාට පස්සේ කෝප්පයකට දාලා හදන සංගීත භාණ්ඩය ගත්තොත් එහෙම මේක බැලුන් එක ඇදිලා තියෙන ප්‍රමාණය වැඩි වෙන්න හඬ වෙනස් වෙනවා. බැලුන් එක ඇදිලා නැත්නම් හඬ අඩුයි. එතකොට අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ඇදිලා තියෙන ප්‍රමාණයත් එක්ක මේකේ හඬ වෙනස් වෙනවා කියලා. බැලුන් පටල ඇදී ඇති ප්‍රමාණය වැඩි වෙනකොට ඇති වෙන හඬ වෙනස් වේ. එහිදී බැලුන් පටලේ ඇදී ඇති ප්‍රමාණය වැඩි වීමෙන් නිපදවන හඬේ සංඛ්‍යාතය වැඩි වෙලා තිනවා. ඒ කියන්නේ හොඳට පටලේ ඇදිලා තියෙනවා නම් ඉක්මනින්ම කම්පණය වෙනවා මෙහෙම. එතකොට ඉක්මනින්ම කම්පණය වෙනවා නම් මොකද්ද වෙන්නේ? ඒකේ කම්පන සංඛ්‍යාතය වැඩි යගයක්. එතකොට ඒක හොඳට මතක තියාගන්න. හරි. සාමාන්‍යයෙන් අපිට තබ්ලාව වගේ උපකරණයක් ඒ වගේ විවිධ උපකරණ අපිට ගන්න පුළුවන් මේ පටල කම්පණයෙන් හඬ උපදින උපකරණ විදියට. පටල කම්පණයෙන් හඬ උපදින භාණ්ඩයකින් හඬ ඇති වෙන හඬ අපිට වෙනස් කරන්න පුළුවන් මොකක් මොකින්ද? සීරු මාරු කරලා. කොහොමද අපි කරන්නේ සාමාන්‍යයෙන් ඔය පටල කම්පණයකින් ඔය තබ්ලාව වගේ උපකරණයක් ඊට පස්සේ ගැටබෙරේ උඩැක්කේ ඒ වගේ උපකරණයක් ගත්තොත් එහෙනම් අපිට ඒකේ වරපට තියෙනවා. ওই වරපට ලිහිල් කරලා එහෙම නැත්නම් වරපට ඇදිලා තියෙන ප්‍රමාණය වෙනස් කරලා අපිට ඔය කියන සංගීත භාණ්ඩය වෙනස් කරන්න සංගීත භාණ්ඩෙන් නිපදවන හඬ දැන් හඬේ සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. මොකක් වයින්ද? වරපටි මගින්. වරපට ලිහිල් කරලා හරි තද කරලා අපිට ඒක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. පටලේ ඇදී ඇති විට එයි නැගෙන ශබ්දය හා පටලේ ඇදී නොමැති විට ඇදෙන ශබ්දය වෙනස්. පටලේ හොඳට ඇදලා තියෙනවා නම් ඇදෙන ශබ්දයයි පටලේ ඇදලා නැති කොට තියෙන ශබ්දයයි කියන එකට වෙනස් කියන කතාවත් මතක තියාගන්න. මේදී වෙනස් වෙන ශබ්දයේ සංඛ්‍යාතය. සාමාන්‍යයෙන් පටලේ ඇදලා තියෙන ප්‍රමාණය වෙනස් වෙද්දී වෙනස් වෙන්නේ මොකද්ද? පටලේ තියෙන සංඛ්‍යාතය. පටලේ ඇදී ඇති විට නැගෙන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි. ඒක හොඳට මතක තියාගන්න. හොඳට මේ සංගීත භාණ්ඩයක පටලේ හොඳට ඇදලා තියෙනවා නම් ඒකේ සංඛ්‍යාතය හොඳට වැඩි යගයක්. පටලේ ඇදලා නැත්නම් ඩොට් ඩොක් වගේ අමුතු ශබ්දයක් තමයි එන්නේ. ඒකට සංඛ්‍යාතය අඩු. හරි. දෙවෙනිට අපි බලමු වායු කඳක් කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ පිළිබඳව. මොනවද වායු කඳකින් හඬ උපදවන සංගීත භාණ්ඩ වෙන්නේ? සාමාන්‍යයෙන් හොඳම උදාහරණ තමයි බටන් වලාව. ඊට අමතරව විවිධ උපකරණ තියෙනවා. අපිට ඔක සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේදී සාමාන්‍යයෙන් අපිට පරීක්ෂණයක් විදිහට කරන්න පුළුවන්. වීදුරුවක් අරගෙන ඉවරලා මෙන්න මේ විදිහට වතුර වීදුරුවක් අරගෙන ඒකට වතුර තියෙන ජල ප්‍රමාණය වෙනස් කරලා අපි මෙහෙම තට්ටුවක් දාලා බලනවා. මේකේ වතුර නැති වෙද්දි ඇති වෙන ශබ්දයයි වතුර තියෙන ප්‍රමාණය ඔය රූපේ පේන විදිහට වතුර තියෙන ප්‍රමාණය වෙනස් කරද්දී ඇති වෙන ශබ්දයයි එකිනෙකට වෙනස් අගයක් තමයි වෙන්නේ. ඒතකොට ඒකෙන් අපිට කියන්න පුළුවන් පටල කම්පනයක් මගින් හඬ උපදින සංගීත භාණ්ඩයක හඬ වෙනස් වෙන්නේ ඒ වායු කඳ කම්පනය වන දිග අණුව කියලා. හරි. මොකද්ද? කම්පන වෙන වායු කඳේ දිග වෙනස් වීමෙන් නිපදවන හඬේ සංඛ්‍යාතය වෙනස් වෙනවා. එතකොට වායු කඳක් කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩයක
වායු කඳ කම්පණය වන දිග වෙනස් වෙන්න ඇතිවන හඬෙහි සංඛ්‍යාතය වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. හරි. ඔන්න ඔතන තියෙන බටනලාව ගත්තොත් එහෙම බටනලාවේ A B C D E F කියලා සිදුරු තියෙනවා. එතකොට අපි ක්‍රමානුකූලව බටනලාවක් පිඹිනවා කියලා කියන්නේ මොකද? ඔය සිදුරු වහගන්න එක තමයි කරන්නේ ඇඟිලි මගින්. එතකොට ඒ අදාළ සංඛ්‍යාතයේ වෙනස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඇතිවන හඬද ක්‍රමයෙන් වෙනස් වෙන බව පැහැදිලි වේ. එක එක සිදුරු වහද්දී ඇතිවන හඬ ක්‍රමයෙන් වෙනස් වෙනවා. මෙහිදී සංඛ්‍යාතය වෙනස් වෙන නිසා නිපදවන හඬත් වෙනස් වෙනවා. අපි බටනලාවේ සිදුරු වහනවා කියලා කියන්නේ කම්පන වෙන දිග වෙනස් වෙනවා. වායු කඳ කම්පන වෙන දිග වෙනස් වෙනකොට සංඛ්‍යාතය වෙනස් වෙනවා. සංඛ්‍යාතය වෙනස් වෙනවා කියලා කියන්නේ ශබ්දයක් වෙනස් වෙනවා කියන එකම තමයි. හරි. කම්පන වෙන වායු කඳේ දිග වැඩි වීමෙන් සංඛ්‍යාතය අඩු වෙනවා. ඒ වගේම තමයි කම්පන වෙන වායු කඳේ දිග අඩු වීමෙන් සංඛ්‍යාතය වැඩි වෙනවා. ඕනෑම සංගීත භාණ්ඩයක කම්පන වෙන වායු කඳේ දිග වැඩි නම් සංඛ්‍යාතය අඩුයි. කම්පන වෙන වායු කඳේ දිග අඩුයි නම් සංඛ්‍යාතය වැඩි. බටනලාව කම්පන වෙන වායු කඳේ දිග වෙනස් අනුව හඬ වෙනස් වෙන සංගීත භාණ්ඩයක් කියලා අපිට කියන්න පුළුවන්. වාදනය කිරීමේදී වාදකයා කටින් පිබීමෙන් බටනලාව තුළ ඇති වන වාදක කඳ කම්පනය කිරීම සිද්ධ වෙනවා. ඇඟිලි තුඩු වල කවුළු විවර කිරීමෙන් අපිට සංඛ්‍යාත විවිධ සංඛ්‍යාත සහිත ඒවා හඬවල නිපදවා ගන්න පුළුවන් බටනලාව මගින්. හරි. ඊට පස්සේ ඊළඟ සංගීත භාණ්ඩ ආකාරය තමයි දඬු කම්පනයෙන් හඬ නිපදවන එමත් තන්තු කම්පනයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ. බලා ගන්නකො ඔය ගිටාරයක් වගේ උපකරණයක් ගත්තොත් එහෙම දඬු එහෙමත් නැත්නම් තන්තු කම්පනයෙන් තමයි ඕවා හඬ නිපදවන්නේ. ඔයගොල්ලන්ට එහා පැත්තේ තියෙන විදිහට, එහා පැත්තේ රූපේ තියෙන විදිහට ගෙදරදී වුණත් ඕනනම් පුළුවන් දඬු කම්බි ටිකක් දාලා ඉවරලා ගිටාරයක් හදාගන්න. කම්බි ඇදලා තියෙන ප්‍රමාණය වෙනස් කරලා අපිට පුළුවන් මොකද්ද? මේකේ සංඛ්‍යාතය වෙනස් කරන්න. හොඳින් ඇදලා තියෙන කම්බියක් නම් ඒකේ සංඛ්‍යාතය වැඩි අගයක්. කම්බි ඇදලා නැත්නම් සංඛ්‍යාතය අඩු අගයක්. ධ්වනියේ සංඛ්‍යාතය වැඩි වෙනවා. දිගින් අඩු, ඒ කියන්නේ ඝනකමින් මහත වැඩි මහත කියන්නේ දිගින් අඩු කියන්නේ ඝනකම අඩු දිගින් අඩු නොයදුණු කම්බි කම්පනය කළ විට ඇති වෙන ශබ්දේ තරම් තියුණු නොවේ. දිග අඩු ඝනකම වැඩි. දිග අඩු ඝනකම වැඩි කම්බි කම්පනය කරාට අපිට හොඳ මේ ශබ්දයක් ලබා ගැනීමේ හැකියාව නැහැ. හොඳ ශබ්දයක් ලබා ගන්න මොකක්ද වෙන්න ඕන? දිග වැඩි, ටිකක් තරමක් දිග වැඩි සියුම් කම්බි තමයි අපි කම්පනය කරන්න ඕන හොඳ සංඛ්‍යාතයක් ලබා ගන්න. එයින් නැගෙන ධ්වනි සංඛ්‍යාතය අඩුයි කියලා කියනවා. මොකද්ද? දිගින් අඩු ඝනකම වැඩි කම්බි යොදාගත්තොත් එහෙම ඒකේ සංඛ්‍යාතය අඩු වගේක්. ගිටාරයක් හෝ අයරිනයක් සීරු මාරු කිරීමේදී සිදු කරන්නේ නැගෙන ධ්වනියේ සංඛ්‍යාතය වෙනස් වෙන පරිදි තන්තු වල දිග ඇදී ඇති ප්‍රමාණය වෙනස් කිරීම. සාමාන්‍යයෙන් ගිටාරයක් හරි වයලිනයක් හරි සීරු මාරු කරද්දී මොකද්ද කරන්නේ? අපි ඇදිලා තියෙන ප්‍රමාණය වෙනස් කරනවා. ඒ වගේම තන්තු වල දිග වෙනස් කිරීම තමයි සිද්ධ වෙන්නේ. තන්තු කම්පනය කරන වේගය ස්වභාවය අනුවත් ඇති වෙන හඬේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඒ තමයි අපි කතා කරේ මොකක්ද? තන්තු කම්පණයෙන් හඬ නිපදවනවා තමයි මේ වයලීනය, ගිටාරය වගේ උපකරණ. ඊපස්සේ දඬු කම්පණයෙන් උත් හඬ නිපදවනවා තියෙනවනේ. ඒතර සයිලෆෝනය තමයි හොඳම උදාහරණය වෙන්නේ මේ දඬු කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ වලට. දිග දඬු වලට තට්ටු කරද්දී ඇතිවන හඬට වඩා කෙටි දඬු වලට තට්ටු කරද්දී ඇතිවන හඬ වෙනස් වගේක්. සයිලෆෝනයක දිග දඬුත් තියෙනවා, කෙටි දඬුත් තියෙනවා. අපි දිග දඬු වලට තට්ටු කරද්දී ඇතිවන ශබ්දයට වඩා ඒ කෙටි දඬු වලට තට්ටු කරද්දී ඇතිවන හඬ වෙනස් වගේක් කියලා මතක තියාගන්න ඕන. තහඩුව වල දිග වෙනස් වීමෙන් ඒවායේ නිපදුණු සංඛ්‍යාතය වෙනස් වෙනවා. තහඩුවේ සයිලෆෝනයේ දාලා තියෙන කම්බි තහඩුව වල දිග වෙනස් වෙද්දී සංඛ්‍යාතය වෙනස් වෙනවා. එතකොට සයිලෆෝනයේදී සරසුල් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දිග අඩුම තහඩුවට වැඩිම සංඛ්‍යාතයක් තියෙනවා. දිග වැඩිම තහඩුවට තියෙන්නේ අඩුම සංඛ්‍යාතයක් කියන එක මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපි බලමු සංගීත නාද හා ഘോഷාවක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපිට ඇහෙන ශබ්ද ගත්තොත් එහෙම අපේ කනට මිහිරි ශබ්දක් තියෙනවා, අපේ කනට අමිහිරි ශබ්දක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ කනට මිහිරි දේවල් අපි සංගීත නාදයක් කියලා හඳුන්වනවා. කනට අමිහිරි දෙයක් නම් මොකක් කියලාද අපි හඳුන්වන්නේ? ഘോഷාවක් කියලා. එතකොට අපේ කනට මිහිරි ශබ්ද රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන ඒවා අපි සංගීත නාද කියලා හඳුන්වනවා. අපේ කනට අමිහිරි අවිධිමත් ඒවා අපි ഘോഷා කියලා හඳුන්වනවා. ශබ්ද ඇතිවන්නේ ක්‍රමානුකූලව කම්පණය වෙලා. සංගීත නාදයක් ඇති වෙන්නේ කොහොමද? මොකක් හරි ක්‍රමානුකූලව කම්පණය වෙලා තමයි සංගීත නාදයක් ඇති වෙන්නේ. ഘോഷාවක් ඇති වෙන්නේ කොහොමද? අක්‍රමවත්ව කම්පණය වෙලා තමයි ഘോഷාවක් ඇති වෙන්නේ. හැබැයි සමහර වෙලාවට එක්කෙනෙක්ට නාදයක් වෙන සංගීත මිහිරි වෙන එකක් තවත් කෙනෙක්ට අමිහිරි වෙන්නත් පුළුවන්. දැන් සමහර වෙලාවට සමහර සින්දු එක්කෙනෙක්ට රසවත් වෙද්දි තවත් කෙනෙක්ට එච්චර කැමති නැති වෙන්නත් පුළුවන්. ඒකට ඒක
සංගීත නාදය සහ ഘോഷාව කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියලා පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඊපස්සේ අපි ඉස්සර භාවිතා කරපු සංගීත භාණ්ඩ ගත්තොත් මෙන්න මේ රූපය ඔයගොල්ලන්ට දක්නට ලැබෙනවා. දවුල, තම්හැට්ටම, හොරණෑව, පහත රට බෙරය, උඩ රට බෙරය, උඩැක්කිය, ඒ වගේ විවිධ වර්ගයේ ඒවා තියෙනවා. හරි. ඊට පස්සේ නව පරපුරේ සංගීත භාණ්ඩ විදිහට අපිට ගන්න පුළුවන් විදුලි ඕගනය, ගිටාරේ, තබ්ලා වගේ දේවල් නව පරපුරේ සංගීත භාණ්ඩ විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ බලමු සංගීත චිකිත්සාව කියන්නේ මොකක්ද කියලා. සංගීතය යොදාගෙන විවිධ ලෙඩ රෝග සුවපත් කිරීම තමයි ඇත්තටම සංගීත චිකිත්සාව කියලා හඳුන්වන්නේ. මොකද්ද? ජනතාවගේ මානසික ආතතිය යම් තාක් දුරට අඩු කරගන්න සංගීතයට හැකියාවක් තියෙනවා. සංගීතය යොදාගෙන සිද්ධ කරන ලබන මේ ප්‍රතිකාර අපි සලකනවා මොකක් කියලාද? සංගීත චිකිත්සාව කියලා. එතකොට සංගීත චිකිත්සාව අපි යොදා ගන්නවා මොලේ සහ ස්නායු පද්ධතියේ ආබාධ අවම කරන්න, පස්සේ හෘද ආබාධ වගේ දේවල් වලදී මානසික පීඩනය වගේ රෝග සුවපත් කිරීමට අපිට සංගීත චිකිත්සාව කියන එක යොදා ගන්න පුළුවන්. ශ්‍රව්‍යතා සීමාව. ශ්‍රව්‍යතා සීමාව කියන එක වැදගත් දෙයක්. සාමාන්‍යයෙන් අපිට හැම ශබ්දයක්ම ඇහෙනවද? ඔය පොඩි කොලයක් වැටෙන එකක්, ඊට පස්සේ ඊටාම කුඩා ශබ්ද අපිට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඔය විශාල ශබ්ද අපිට අහන්න පුළුවන්ද? ඔය බෝම්බයක් පිපිරෙනා වගේ ශබ්ද අපිට අහන්න අමාරුයි. අපේ කන් වලට හානියක් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපට ශ්‍රවණය වෙන්නේ එක්තරා සංඛ්‍යාත පරාසයක ඒවා විතරයි. එක්තරා සංඛ්‍යාත පරාසයක ධ්වනිය විතරයි අපට ශ්‍රවණය වෙන්නේ. ඔය අපට ශ්‍රවණය වන සංඛ්‍යාත පරාසය තමයි අපි සලකන්නේ මොකක් කියලාද? ශ්‍රව්‍යතා සීමාව කියලා. සාමාන්‍යයෙන් මිනිසාගේ කනට ශ්‍රවණය වෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර තියෙන සංඛ්‍යාත විතරයි. කීයේ නම් කීයටද? මිනිසාට ශ්‍රවණය වෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර සංඛ්‍යාත පරාසය තියෙන තරම් තමයි මිනිසාට ශ්‍රවණය වීම සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් 20000ට අඩු ශබ්ද සහ 20000ට වැඩි ශබ්ද මිනිසාට ශ්‍රවණය වුණේ නැති වුණාට සමහර සත්තුන්ට වගේ ශ්‍රවණය වීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් බල්ලෙක් ගත්තොත් එහෙම හර්ට් 20ට වඩා අඩු ඒවත් ඇහෙනවා ඒගොල්ලොන්ට 25000ක් වගේ දක්වාත් එයාලට අහන්න පුළුවන්. වවුල වගේ කෙනෙක් ගත්තොත් එහෙම හර්ට්ස් 70000ක් දක්වා ඌ තරංග ඒගොල්ලොන්ට ශ්‍රවණය කරවා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඒ අපි කතා කරේ මොකක් පිළිබඳවද? 8 ශ්‍රේණියේ 5 වෙනි පාඩම ධ්වනිය කියන පාඩම තමයි අපි ඒ කතා කරේ. ධ්වනිය කියන පාඩමේ ඉතා හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් අපි ඊළඟ දවසේ 6 වෙනි පාඩමට 8 ශ්‍රේණියේ 6 වෙනි පාඩමෙන් අපි ඊළඟ දවසේ හමු වෙමු. එහෙනම් The Science Class YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ ඊළඟ පාඩම් ටිකත් ඔයගොල්ලෝ මේ වගේ ඉගෙන ගැනීම සඳහා. එහෙනම් අපි නැවත වෙන පාඩමකින් ඒ වගේ හමු වෙමු.